අයිබෝන් අද අපි සාකච්ඡා කරන්නේ 11 වසර විද්‍යාපොතේ පළවෙනි පාඩමේ දෙවෙනි කොටස සත්ව පටක පිළිබඳව. අපි දන්නවා ජීවයේ තැනුම් ඒකකය වෙන්නේ සෛලය. ඒ වගේම ජීවයේ ක්‍රියාකාරී ඒකකය වෙන්නේ සෛලය. මේ විවිධ සෛල වර්ග 210ක් පමණ එකතු වෙලා මිනිස් දේහය නිර්මාණය වෙලා තියෙනවා. අපි ඒකසෛලික ජීවියෙක් ගත්තොත් ඒකසෛලික ජීවියෙකුගේ ශරීරය සීමා වෙනවා තනි සෛලයකට. නමුත් මේ සියලු ඒකසෛලික ජීවීන් බහුසෛලික ජීවීන්, ඒ කියන්නේ අපි කරන සියලුම පරිවෘත්තීය ක්‍රියා සිද්ධ කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ඒගොල්ලොත් ශ්වසනය කරනවා. ඒගොල්ලොත් පෝෂණය ලබනවා. ඒගොල්ලොත් බහිස්රාවය කරනවා. එයාලා ප්‍රජනනය කරනවා. මේ සියලු ක්‍රියාකාරකම් ඒකසෛලික ජීවීනුත් කරනවා. එතකොට ඒකසෛලික ජීවියෙකුට මේ ක්‍රියාකාරකම් කරන්න ලේසි තමන්ගේ සෛලය සහ පරිසරය අතර සිද්ධ කරන අන්තර් ගනුදෙනුවක් කරහා. නමුත් ශරීරයේ සංකීර්ණ වෙනකොට බහුසෛලික ජීවීන් බවට පත් වෙනකොට ඔවුන්ට මේ ජීවී ක්‍රියා සිද්ධ කරගන්න පටක උවමනා වෙනවා. අපි බලමු පටකයක් කියන්නේ මොකක්ද කියලා. හොඳයි. පටකයක් කියලා කියන්නේ කිසියම් නිශ්චිත කාර්යයක් කිරීමට හැඩගැහුණු කිසියම් පොදු සම්භවයක් තියෙන සෛල සමූහයක් අපි හඳුන්වනවා පටකයක් කියලා. පටකයක මූලික ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි පටකයේ තියෙන සියලු සෛලවලට පොදු සම්භවයක් තියෙනවා. දෙවෙනි ලක්ෂණය තමයි පටකයකට නිශ්චිත මූලික කාර්යයක් තියෙනවා. හොඳයි. ඔයගොල්ලෝ දන්නවා දැන් පටකයක් කියන්නේ මොකක්ද කියලා. මේ සත්ව පටකයක කරන කාර්ය අනුව තවදුරටත් අපිට පුළුවන් සත්ව පටක වර්ගීකරණය කරන්න. උදාහරණයක් විදිහට අපිච්ඡද පටක, සම්බන්ධක පටක, පේශි පටක සහ ස්නායු පටක කියලා අපි කොටස් හතරකට බෙදනවා. මේ විදිහට පටක වර්ග හතරකට අපි පෘෂ්ඨවංශී ශරීරයේ තියෙන පටක වර්ග කරන්න පුළුවන්. හොඳයි. අපි මුලින්ම සලකලා බලමු අපිච්ඡද පටක එපිතීලියල් ටිෂු කියන්නේ මොකක්ද කියලා. හොඳයි. දැන් අපි බලමු අපිච්ඡද පටක කියන්නේ මොන වගේ පටක වර්ගයක්ද කියලා. ඉංග්‍රීසියෙන් කියනවා මේකට එපිතීලියල් ටිෂු කියලා. අපිච්ඡද පටකයක් කියන්නේ පෘෂ්ඨවංශී ශරීරයේ බාහිර හෝ අභ්‍යන්තර පෘෂ්ඨයක් ආස්තරණය කරමින්, ඒ කියන්නේ පෘෂ්ඨයට පිටින් හෝ පෘෂ්ඨයට ඇතුළතින් එයාව ආවරණය කරමින් ඉන්න පටක වලට අපි කියනවා අපිච්ඡද පටක කියලා. මේ අපිච්ඡද පටක තනි සෛල ස්තරයක් හෝ සෛල ස්තර කීපයකින් සමන්විත වෙන්න පුළුවන්. හොඳයි. අපි දැන් සලකලා බලමු අපිච්ඡද පටකවල මූලික ලක්ෂණ මොනවද කියලා. මේ රූප සටහනේ ඔයගොල්ලන්ට පේන්නේ අපිච්ඡද පටකයක දල රූපයක්. මේ අපිච්ඡද පටකයක් පිහිටන්නේ හැම වෙලාවකම පාදස්ත පටලය කියන ස්තරය උඩ. මේ පාදස්ත පටලය කියන්නේ ඇත්තටම මෙම්බ්‍රේන් එකක්. ඒ කියන්නේ පටලයක්. මේ පටලයට උඩින් පිහිටන අපිච්ඡද ස්තරයේ සෛල ස්තර එකක් හෝ කීපයක් තියෙන්න පුළුවන්. හැබැයි කිසි විටකත් අපිච්ඡද සෛල තුලට, අපිච්ඡද පටකය තුලට රුධිර වාහිනී ගමන් කරන්නේ නැහැ. ඒ වගේම අපිච්ඡද පටකයේ සෛල ඉතා ළඟින් තදින් ඇහිරිලා තියෙනවා. අපිච්ඡද පටකයේ සෛලවල න්‍යෂ්ටිය පැහැදිලි න්‍යෂ්ටියක් තියෙන්නේ සාපේක්ෂව විශාල. ඒ වගේම සෛල ප්ලාස්මේ ඉතා පැහැදිලි. දැන් රුධිර වාහිනී ගමන් කරන්නේ නැති නිසා අපිච්ඡද පටකය තුලට අපිච්ඡද පටකයේ සෛල ස්තර ගණන සීමා වෙලා තියෙනවා. මොකද අපිච්ඡද පටකයේ පාදස්ත පටලයට පහළින් ගමන් කරන රුධිර වාහිනී වලින් ලබා දෙන පෝෂණය සරල විසරණය මගින් තමයි අපිච්ඡද සෛල කරා ගමන් කරන්නේ. මේ සරල විසරණ ක්‍රමයෙන් පෝෂ්‍ය ද්‍රව්‍ය ගමන් කරද්දී ගොඩක් දුර ගමන් කරන්න බැරි නිසා සෛල ස්තර ගණන කීපයකට හෝ එකකට සීමා වෙනවා. හොඳයි. අපිච්ඡද පටක තුලට රුධිරය ගමන් කරන්නේ නැති වුණාට, රුධිර වාහිනී ගමන් කරන්නේ නැති වුණාට ස්නායු ගමන් කරනවා. අපිච්ඡද පටකයක සෛලවල හැඩය සහ අපිච්ඡද පටකයට තියෙන සෛල ස්තර ගාන අනුව අපි අපිච්ඡද පටක තවදුරටත් වර්ග කරන්න පුළුවන්. දැන් අපි බලමු අපිච්ඡද පටක හමු වන ස්ථාන කොහෙද කියලා. අපි දන්නවා අපිච්ඡද පටක තියෙන්නේ එක්කෝ දේහ ආස්තරණයක පිටින්, එහෙම නැත්නම් ශරීරයේ අභ්‍යන්තරයේ කිසියම් ව්‍යුහයක් ආවරණය කරමින්, එහෙමත් නැත්නම් දේහ කුහරයක් ආස්තරණය කරමින්. උදාහරණයක් විදිහට අපේ ආහාර මාර්ගය ඇතුලේ බිත්තිය සම්පූර්ණයෙන්ම ආවරණය වෙන්නේ අපිච්ඡද පටකයකින්. කිසියම් අවයවයක හෝ කිසියම් ස්ථානයක ඇතුළත බිත්තියක් අපිච්ඡද පටකයකින් ආවරණය වෙනවා නම් අපි කියනවා මේ පටකයට අන්තස්ඡදයක් කියලා. හොඳයි. දැන් අපි සලකලා බලමු මේ අපිච්ඡද පටක අපේ සිරුරේ හමු වෙන ස්ථාන ගැන. ඔයගොල්ලෝ දන්නවා අපිච්ඡද පටකයක් අනිවාර්යයෙන්ම සිරුරේ බාහිර පෘෂ්ඨයක් හෝ අභ්‍යන්තර පෘෂ්ඨයක් ආවරණය කරමින් ඉන්නේ.
එහෙමනම් අපේ මිනිස් සමේ අපිචර්මය කියන්නේ සමේ බාහිර ස්තරය. අපිචර්මය ආස්තරණය කරමින් ඉන්නේ අපිච්ඡදයක් මගින්. ඒ වගේම ආහාර මාර්ග බිත්තිය ඇතුළත, රුධිර කේශනාලිකා බිත්තියේ ඇතුළත, ඒ වගේම තයිරොයිඩ් ග්‍රන්ථිය, මුත්‍රාශය බිත්තිය සහ අපි ගත්තොත් ගර්භාෂ බිත්තිය මේ වගේ ස්ථාන ආවරණය කරමින් ඉන්නේ අපිච්ඡද පටක. හොඳයි අපි බලමු මේ අපිච්ඡද පටකවල කාර්යයන් මොනවාද කියලා. ඔයගොල්ලෝ දන්නවා අපිච්ඡද පටකයක් කියන්නේ කිසියම් පෘෂ්ඨයක් ආවරණය කරමින් පිටතින් හෝ ඇතුළතින් ඉන්න පටකයකට. එතකොට අපේ සම ගත්තොත් අපේ සමේ අපිචර්මයේ පිටතම කොටස හැදිලා ඉන්නේ අපිච්ඡද පටකයකින්. එතකොට අපේ සමට බාහිර පරිසරයේ ඉඳලා ඇතුළු වෙන්න හදන බැක්ටීරියාවක් හෝ ශුද්‍ර ජීවියෙක් ඇතුළු වෙන්න නොදී ආරක්ෂා කරන්නේ අපේ සමේ අපිචර්මයේ මගින්. ඒ වගේම ඝර්ෂණයෙන් බාහිර පරිසරය සමග සිද්ධ වෙන ඝර්ෂණය නිසා ඇති වෙන්න පුළුවන් හානියෙන් අපේ ශරීරයේ කොටස් ආරක්ෂා කරන්නේ මේ අපිච්ඡද පටකය මගින්. එතකොට ආරක්ෂක කෘත්‍යයක් ඉෂ්ට කරනවා අපිච්ඡද පටක වලින්. ඒ වගේම අපේ ආහාර මාර්ගය ගත්තොත් අපේ ආහාර මාර්ගයේ ඇතුළත බිත්තිය ආස්තරණය වෙලා තියෙන්නේ අපිච්ඡද පටකයකින්. විශේෂයෙන්ම ආහාර මාර්ගයේ කුඩාන්ත්‍රය කියන කලාපයේ එක විශාල අවශෝෂණ පෘෂ්ඨයක් මේ අපිච්ඡද පටකය නිසා ජීර්ණ වූ ආහාර රුධිරයට අවශෝෂණය කර ගැනීමට පහසු වෙලා තියෙනවා. එතකොට අවශෝෂණ කෘත්‍යයට උදව් කරන්නේ අපිච්ඡද පටකයක්. ඒ වගේම උත්තේජ ප්‍රතිග්‍රහණය කිරීම. අපේ නාසයේ සහ දිවේ තියෙන සංවේදී සෛල රසට සහ ආග්‍රහණයට සංවේදී සෛල වලින් සමන්විත අපිච්ඡද පටකයක් මගින් රස සහ ආග්‍රහණය කියන උත්තේජන ලබා ගන්නවා. ඒ වගේම ශ්‍රාවය. අපි දන්නවා අපේ ශරීරයේ ඇතැම් ස්ථානවල ග්‍රන්ථි පිහිටලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් නිර්නාල ග්‍රන්ථි පද්ධතියක්ම තියෙනවා. තයිරොයිඩ් ග්‍රන්ථිය, තයිමස් මේ වගේ ග්‍රන්ථි පද්ධතියක් තියෙනවා. ඒ වගේම අපේ ශරීරයේ තියෙනවා කෝටරක. විශේෂයෙන් හිස් කබලේ තියෙනවා හිස් කුහර. මේ කුහර ඇතුළත ආස්තරය හැදිලා තියෙන්නේ අන්තශ්චදයෙන් නැත්නම් අපිච්ඡද පටකයකින්. එතකොට මේ අපිච්ඡද පටකයෙන් විවිධ එන්සයිම් වර්ග ශ්ලේෂ්මල ස්‍රාවය කරන්න පුළුවන්. ඊළඟට පෙරීමේ කාර්යය. අපි දන්නවා රුධිරය පෙරීම සිද්ධ වෙන්නේ අපේ වකුගඩුව ඇතුලේ. වකුගඩුවේ තියෙන රුක්කාණුව කියන ඒකකයේ බෝමන් ප්‍රාවරය කියන කලාපයේදී රුධිරය පෙරෙනවා. මේ රුධිරය පෙරීමට උදව් වෙන්නේ බෝමන් ප්‍රාවරයේ ඇතුළත බිත්තියේ ඉන්න අපිච්ඡද පටකයක්. හොඳයි අපි බලමු ඊළඟ පටක වර්ගය සම්බන්ධක පටක. එහෙම නැත්නම් අපි කියනවා කනෙක්ටිව් ටිෂුස් කියලා. මේ වචනේම තියෙනවා මේ පටකවල කරන කාර්යය. මෙයා කරන්නේ අපේ ශරීරයේ කිසියම් ස්ථාන දෙකක් හෝ කීපයක් සම්බන්ධ කරන වැඩේ. හොඳයි අපි බලමු සම්බන්ධක පටකයක මූලික ලක්ෂණ මොනවාද කියලා. සම්බන්ධක පටකයක අනිවාර්යෙන් සෛල වර්ග කීපයක් හම්බ වෙන්න පුළුවන්. ඒ වගේම මේ සෛල වලින් ශ්‍රාවය වන පූරකයක් අපි කියනවා මේට්‍රික්ස් එකක් කියලා. සෛල වලින් ශ්‍රාවය වන පූරකයක් තියෙනවා. ඒ වගේම මේ පූරකය තුල තන්තු හම්බ වෙන්න පුළුවන්. මීට අමතරව අපි දන්නවා අපිච්ඡද පටකයක් තුල රුධිරය ගමන් කරන්නේ නැහැ. නමුත් සම්බන්ධක පටකයක් තුල අනිවාර්යෙන් රුධිර වාහිනී හම්බ වෙනවා. ස්නායු ගමන් කරනවා. හොඳයි අපි දැන් බලමු සම්බන්ධක පටකයක මූලික ලක්ෂණ කොයි වගේද කියලා. මේ රූපයෙන් ඔයගොල්ලන්ට පේන්නේ සම්බන්ධක පටකයක දල ව්‍යුහය. ඔයගොල්ලන්ට පේනවා සම්බන්ධක පටකයක් හැදිලා තියෙන්නේ සෛල වර්ග එකක් හෝ කීපයක් එකතු වෙලා. ඒ වගේම මේ සෛල අතර අවකාශය අපි කියනවා පූරකය කියලා. මේ පූරකය ශ්‍රාවය වෙන්නේ බොහෝ විට මේ සෛල වලින්මයි. ඒ වගේම මේ පූරකය තුල හම්බ වෙනවා තන්තු වර්ග කෙඳිති. ඒ වගේම සම්බන්ධක පටකයක පූරකය තුල හම්බ වෙනවා රුධිර වාහිනී සහ ස්නායු. ඔබට මතක ඇති අපිච්ඡද පටකයක නම් පටකය තුල රුධිර වාහිනී හම්බ වෙන්නේ නැහැ. නමුත් සම්බන්ධක පටකයක රුධිර වාහිනී දක්නට පුළුවන්. හොඳයි. අපි දැන් බලමු අපේ ශරීරයේ සම්බන්ධක පටක හමු වෙන ස්ථාන. අපේ හැමට යටින් තියෙන ලිහිල් සම්බන්ධක පටක ස්තරය නිසා අපේ සමේ මේ ප්‍රත්‍යස්ත ගුණය ලැබිලා තියෙනවා. වෙන සුළු ස්වභාවය. ඒ වගේම අපේ හැමට යටින් තියෙන සහ විවිධ අවයව වටේ තියෙන මේද පටකය අපි කියනවා ඇඩිපෝස් ටිෂු කියලා. මේද පටකය සම්බන්ධක පටක වර්ගයට අයිති වෙන්නේ. ඒ වගේම අපේ කාටිලේජ්
අස්ථි මේ දෙකම අයිති වෙන්නේ සම්බන්ධක පටක කියන වර්ගයට. ඒ වගේම තමයි රුධිරය සම්බන්ධක පටක වර්ගයක්. හොඳයි දැන් ඔයගොල්ලෝ දන්නවා සම්බන්ධක පටක වර්ග මොනවද කියලා. අපි දැන් සලකලා බලන්න යන්නේ රුධිර පටකය. රුධිරය කියන්නේ විශේෂිත සම්බන්ධක පටකයක්. මොකද අපි ඔයගොල්ලෝ දන්නවා සම්බන්ධක පටකයක පූරකයේ ශ්‍රාවය වෙන්නේ ඒ සම්බන්ධක පටකයේ තියෙන සෛල වලින්. නමුත් රුධිරයේ පූරකය එහෙම නැත්නම් රුධිර ප්ලාස්මය ශ්‍රාවය වෙන්නේ රුධිර සෛල වලින් නෙවෙයි. ඒ වගේම දෙවෙනි කාරණේ ඔයගොල්ලෝ දන්නවා සම්බන්ධක පටකයක තන්තු දක්නට ලැබෙනවා. මේ රුධිර පටකයේ තන්තු දක්නට ලැබෙන්නේ විශේෂ අවස්ථාවකදී විතරයි. එනම් ලේ කැටි ගැහෙන අවස්ථාවේදී විතරයි ෆයිබ්‍රින් කියන කෙඳි නිෂ්පාදනය වෙන්නේ. එහෙම නැත්නම් රුධිර පටකයේ ප්ලාස්මය තුළ තන්තු දක්නට ලැබෙන්නේ. ඒ වගේම මේ රුධිර පටකයේ තුළ විවිධ සෛල වර්ග දක්නට ලැබෙනවා. උදාහරණයක් විදිහට රතු රුධිර සෛල, සුදු රුධිර සෛල සහ රුධිර පට්ටිකා. හොඳයි අපි දැන් බලමු රුධිර පටකයේ කාර්යයන් මොනවාද කියලා. ඔයගොල්ලෝ දන්නවා රුධිර පටකයට තියෙන්නේ තරලමය පූරකයක් නිසා මේකට ගලා යන ස්වභාවයක් තියෙන්නේ. එම නිසා රුධිර පටකයට පුළුවන් අවයව අතර සම්බන්ධතාවය ඇති කරමින් විවිධ ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්න. එතකොට ද්‍රව්‍ය පරිවහනය රුධිර පටකයේ මූලික කාර්යයක් වෙනවා. අපි දන්නවා ශ්වසන වායු වෙන ඔක්සිජන් සහ ප්‍රාශ්වාස වායු වෙන කාබන් ඩයොක්සයිඩ්, ඒ වගේම පෝෂ්‍ය ද්‍රව්‍ය, හෝමෝන වර්ග, ඖෂධ, බහිස්රාවී ඵල මේ සියල්ල ඒ අදාළ ස්ථාන කරා ප්‍රවාහනය කරන්නේ පරිවහනය කරන්නේ රුධිර ප්ලාස්මය මගින්. එහෙමනම් රුධිර පටකය ද්‍රව්‍ය පරිවහනය කිරීමට මනා පිටුවහලක් වෙනවා. රුධිර පටකයේ ඊළඟ කෘත්‍යය තමයි ආරක්ෂක කෘත්‍ය. අපි දන්නවා රුධිර පටකයේ විවිධ සෛල වර්ග තියෙනවා. ඒ අතරින් සුදු රුධිරාණු, නියුට්‍රෝෆිල, ඉයසනොෆිල, බේසොෆිල සහ ලිම්ෆොසයිට කියන සුදු රුධිරාණු වලින් මේ ආරක්ෂක කෘත්‍ය සිදු කරනවා. මේ සුදු රුධිරාණු වලට පුළුවන් ඇතැම් සුදු රුධිරාණු ව්‍යාජ පාද හදලා ශුද්‍ර ජීවීන් ඒ ව්‍යාජ පාද හරහා ගමන් කරලා ශුද්‍ර ජීවීන්ව භක්ෂණය කරලා විනාශ කරන්න පුළුවන්. අපි ඒකට කියනවා භක්ෂ සෛලිකතාවය කියලා. ඒ වගේම ඇතැම් සුදු රුධිරාණු වලට ලිම්ෆොසයිට වගේ සුදු රුධිරාණු වලට පුළුවන් ශුද්‍ර ජීවීන්ට සහ ඔවුන් පිට කරන ද්‍රව්‍ය වලට විරුද්ධව ප්‍රතිදේහ නිපදවන්න. ඒ ප්‍රතිදේහ නිපදවලා අපේ ශරීරය ශුද්‍ර ජීවීන්ගෙන් ආරක්ෂා කරනවා. ඒ වගේම සමස්ථිතිය පවත්වා ගැනීම. අපි දන්නවා සමස්ථිතිය කියලා කියන්නේ ශරීරයේ අභ්‍යන්තර පරිසරය නියතව පවත්වාගෙන යන එකට. අපි දන්නවා අපේ ශරීරයේ තියෙන ජලයේ ප්‍රමාණයක් තියෙනවා ප්‍රතිශතයක්. ඒ වගේම අයන සෝඩියම් ගත්තත්, පොටෑසියම් ගත්තත්, කැල්සියම්, හයිඩ්‍රජන් මේ සියලු ඇමෝනියම් මේ සියලු අයන වර්ගවල තියෙන්න ඕන නියමිත ප්‍රමාණ තියෙනවා. එතකොට මේ අභ්‍යන්තර පරිසරය අපේ ශරීරයේ අභ්‍යන්තර පරිසරය නියතව පවත්වාගෙන යාමට රුධිර පටකය උපකාරී වෙනවා. හොඳයි අපි ඊළඟට සලකලා බලමු පේශි පටකය එහෙම නැත්නම් මසල් ටිෂු එක කොයි වගේද කියලා. ඔයගොල්ලෝ දන්නවා අපේ තියෙන පටක වර්ග වලින් ඊටාම වැදගත් සම්බන්ධක පටකයක් තමයි පේශි පටකය කියලා කියන්නේ. මේ පේශි පටකයක් නිර්මාණය වෙලා තියෙන්නේ පේශි සෛල එහෙම නැත්නම් පේශි තන්තු එහෙමත් නැත්නම් අපි කියනවා පේශි කෙඳිත්තක් කියලා. මේ නම් තුනෙන්ම කියන්නේ එක්කෙනා. පේශි සෛල, පේශි තන්තු සහ පේශි කෙඳිත්තක් කියන සෛල වර්ගයෙන් තමයි පේශියක් නිර්මාණය වෙලා තියෙන්නේ. හොඳයි අපි ඊළඟට බලමු පේශි පටකය. ඊළඟ සම්බන්ධක පටක වර්ගය පේශි පටකය ගැන. මේ පේශි පටකය කියන්නේ අපේ ශරීරයේ තියෙන ඉතාමත් වැදගත් පටකයක්. මේ පේශි පටකය නිර්මාණය කරන සෛල වලට අපි කියනවා පේශි සෛල එහෙම නැත්නම් පේශි තන්තු කියලා. විශේෂත්වය තියෙන්නේ මේ පේශි පටකයේ තුලට ඊටාම හොඳ රුධිර සැපයීමක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා අපිච්ඡේද පටකවල රුධිර සැපයීම නැහැ. ඒ වගේම සම්බන්ධක පටකවල රුධිර සැපයීමක් තියෙනවා. නමුත් පේශි පටකයට ඊටා ඉහළ රුධිර සැපයීමක් තියෙනවා. මොකද මේ පේශි පටකයේ කාර්ය වෙන්නේ සංකෝචනය සහ ඉහිල්වීම. එතකොට පේශි සෛලයක එහෙම නැත්නම් පේශි තන්තුවක ක්‍රියාව වෙන්නේ එයා සංකෝචනය වෙන්න පුළුවන්, එයාට දිග ඇරෙන්න පුළුවන්, ඉහිල් වෙන්න පුළුවන්. පේශි තන්තුවක්, පේශි සෛලයක් සංකෝචනය වෙද්දී මුළු පේශියම එකවර සංකෝචනය වෙනවා. ඒ වගේම පේශි තන්තු දිග ඇරෙද්දී මුළු පේශියම එකවර ඉහිල් වෙනවා.
මේ පේශි පටකය තුළට හොඳ රුධිර සැපයීමක් ලබා දීලා තියෙන්නේ පේශි පටකයට අවශ්‍ය මේ සංකෝචන ක්‍රියාවලියට අවශ්‍ය ඔක්සිජන් ඉතා හොඳින් ලබා දීම සඳහා. ඒ වගේම පේශි ක්‍රියාත්මක වෙද්දී හැදෙන කාබන් ඩයොක්සයිඩ් ඉතා හොඳින් ඉතා ඉක්මනින් පේශි පටකයෙන් ඉවත් කිරීම සඳහා මනා රුධිර සැපයීම උදව් වෙනවා. ප්‍රධාන වශයෙන් පේශි පටකය වර්ග තුනකට බෙදන්න පුළුවන්. සිනිඳු පේශි එහෙම නැත්නම් අපි කියනවා නිර්විලිකිත පේශි කියලා. ඒ වගේම කංකාල පේශි අපි ඒවට තව නමක් කියනවා විලිකිත පේශි කියලා. ඒ වගේම හෘද් පේශි. එතකොට පේශි පටකයේ ප්‍රධාන වශයෙන් පේශි පටක වර්ග තුනක් තියෙනවා. සිනිඳු පේශි, කංකාල පේශි සහ හෘද් පේශි කියලා. හොඳයි අපි දැන් ඊළඟට බලමු සිනිඳු පේශි පටකය කොයි වගේද කියලා. සිනිඳු පේශි පටකයේ නිර්මාණය වෙන සෛල වලට අපි කියනවා සිනිඳු පේශි සෛල. එහෙම නැත්නම් සිනිඳු පේශි තන්තු කියලා. මේ සිනිඳු පේශි තන්තුවක් එහෙම නැත්නම් සිනිඳු පේශි සෛලයක් එයාගේ හැඩය ගත්තොත් තර්කුරූපී හැඩයක් තියෙනවා. තර්කුරූපී හැඩයක් කියන්නේ දෙකලවර සිහින් මැදින් මහත් වෙච්ච ස්වභාවයක් තියෙනවා. ඒ වගේම මේ සිනිඳු පේශි සෛලයක මැද න්‍යෂ්ටියක් පිහිටලා තියෙනවා. ඒ න්‍යෂ්ටිය ඉතා පැහැදිලිව දැක ගන්න පුළුවන්. ඒ වගේම සෛලෝප්ලාස්මය මේ සෛලයේ සෛලෝප්ලාස්මය ඉතා පැහැදිලි හරස් විලේක දක්නට ලැබෙන්නේ නැහැ. හරස් විලේක කියන්නේ මොනවද කියලා අපි ඊගාව කොටසේදී කතා කරනවා. දැනට ඔයගොල්ලෝ මතක තියාගන්න සිනිඳු පේශි සෛලයේ ප්ලාස්මයේ හරස් විලේක දක්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඔයගොල්ලෝ දැනගන්න ඕන විශේෂ දෙයක් තමයි මේ සිනිඳු පේශි ක්‍රියාත්මක වෙද්දී ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙන්නේ රිද්මයානුකූල ස්වභාවයකට. උදාහරණයක් විදිහට ගත්තොත් අපේ ආහාර මාර්ග බිත්තියේ සිද්ධ වෙන ක්‍රමාකුංචන චලනය. ඒක රිද්මයානුකූල චලනයක්. ඒ වගේ සිනිඳු පේශි ක්‍රියාත්මක වෙන්නේ හිමීට. ඒ හින්දා ඒගොල්ලෝ විඩාවටපත් වෙන්නේ නැහැ ලේසියෙන්. ඒ වගේම තව වැදගත් දෙයක් තමයි සිනිඳු පේශි ක්‍රියාත්මක වෙන්නේ අනිච්ඡානුගව. අනිච්ඡානුගව කියලා කියන්නේ අපිට හිතාමතා පාලනය කරන්න බෑ. සිනිඳු පේශි සංකෝචනය පටන් ගන්නේ අපේ පාලනයෙන් තොරව. ඒ වගේම එයා සංකෝචනය ඉවර වෙන්නෙත් අපේ පාලනයෙන් තොරව. ඒක නිසා අපි කියනවා අනිච්ඡානුග පාලනයට යටත් කියලා. හොඳයි. දැන් අපි බලමු මේ සිනිඳු පේශි පටකය හමු වෙන තැන් අපේ ශරීරයේ. දැන් ඔයගොල්ලෝ දන්නවා සිනිඳු පේශි පාලනය වෙන්නේ අනිච්ඡානුගව නිසා අපේ ශරීරයේ අනිච්ඡානුගව ක්‍රියාත්මක වෙන තැන්වල තමයි වැඩිපුර සිනිඳු පේශි පටකය හමු වෙන්නේ. උදාහරණයක් විදිහට ආහාර මාර්ග බිත්තිය. මේ ආහාර මාර්ග බිත්තිය අපි දන්නවා ක්‍රමාකුංචනය කියන චලනය සිද්ධ වෙමින් තියෙන්නේ. මේ ක්‍රමාකුංචන චලන සිද්ධ වෙන්නේ ආහාර මාර්ගයේ තියෙන සිනිඳු පේශි පටකය නිසා. ඒ වගේම මුත්‍රාශය බිත්තිය, ඒ වගේම ගර්භාෂය බිත්තිය, අපේ ඇසේ තාරා මණ්ඩලය මේ සියල්ලෙම තියෙන්නේ සිනිඳු පේශි පටකය. හොඳයි අපි දැන් සලකලා බලමු සිනිඳු පේශි පටකය කොයි වගේද කියලා. සිනිඳු පේශි පටකය නිර්මාණය කරන සෛල වලට අපි කියනවා සිනිඳු පේශි සෛල කියලා. එහෙම නැත්නම් මේ සෛල වලට කියනවා සිනිඳු පේශි තන්තු. සිනිඳු පේශි තන්තු එහෙම නැත්නම් සිනිඳු පේශි සෛල කියලා. මේ සිනිඳු පේශි සෛලයක හැඩය ගත්තොත් මේ අපි කියනවා තර්කුරූපී හැඩයක් තියෙන්නේ. තර්කුරූපී හැඩයක් කියන්නේ දෙකලවර සිහින් මැදට වෙද්දී මහත වැඩි වෙන ස්වභාවයක්. මේ සෛලයේ මැද පැහැදිලි න්‍යෂ්ටියක් පිහිටලා තියෙනවා. මේ සිනිඳු පේශි සෛල ශාකණය වෙන්නේ එහෙම නැත්නම් අතු බෙදෙන්නේ නැහැ. ඒ වගේම මේ සෛල ප්ලාස්මය ඉතා පැහැදිලි. මේ සෛල ප්ලාස්මයේ හරස් විලේක දක්නට ලැබෙන්නේ නැහැ. මේ සිනිඳු පේශි පටකය සංකෝචනය සහ ඉහිල්වීම අනිච්ඡානුගව සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අපේ පාලනයෙන් තොරව අනිච්ඡානුග පාලනයට යටත් සිනිඳු පේශි වල සංකෝචන වෙන ඉහිල් වෙන ක්‍රියාවලිය. එම නිසා මේ සිනිඳු පේශි පිහිටලා තියෙන හුඟක් වෙලාවට මුත්‍රාශය බිත්තිය, ආහාර මාර්ග බිත්තිය, ගර්භාෂය බිත්තිය, ඇසේ තාරා මණ්ඩලය වගේ ස්ථානවල. මෙයාලගේ සංකෝචනය රිද්මයානුකූලයි. තාම රිද්මයානුකූල සංකෝචනයක් පෙන්වන්නේ. එම නිසා මෙයාලා ලේසියෙන් විඩාවටපත් වෙන්නේ නැහැ. හොඳයි. අපි දැන් බලමු කංකාල පේශි පටකය. එහෙම නැත්නම් අපි කියනවා skeletal muscle tissue. මෙයා කොයි වගේද කියලා. කංකාල පේශි බොහෝ විට අපේ පිහිටලා තියෙන්නේ අපේ අස්ථි පද්ධතිය හා සම්බන්ධව.
කංකාල පද්ධතිය කියන්නේ අපේ අස්තිවල පද්ධතියට. ඒ නිසා තමයි මේ පේශි වලට අපි නම දෙන්නේ කංකාල පේශි කියලා. මේ කංකාල පේශි හැදිලා තියෙන්නේ කංකාල පේශි සෛල. එහෙම නැත්නම් කංකාල පේශි තන්තු කියන සිලින්ඩරාකාර සෛල එකතු වෙලා. මේ සිලින්ඩරාකාර කංකාල පේශි තන්තුවක න්‍යෂ්ටි එකකට වඩා තියෙනවා. ඒක නිසා අපි කියනවා කංකාල පේශි සෛලයක් බහු න්‍යෂ්ටිකයි. ඒ වගේම එයාගේ සෛලප්ලාස්මය අපැහැදිලි. හේතුව මේ සෛලප්ලාස්මය වලට මේ පේනවා වගේ හරස් විලේක දක්නට ලැබෙනවා. මේ කංකාල පේශියක් ඇතුලේ මෙයාගේ සෛලප්ලාස්මය ඇතුලේ විශාල ප්‍රමාණයක් මයිටොකොන්ඩ්‍රියා දක්නට ලැබෙනවා. ඒකට හේතුව මේ කංකාල පේශි සංකෝචනය වීමට ඉතා අධික ශක්ති ප්‍රමාණයක් නිෂ්පාදනය විය යුතු නිසා වැඩිපුර මයිටොකොන්ඩ්‍රියා ප්‍රමාණයක් මේ සෛල ඇතුලේ තියෙනවා. ඒ වගේම මේ සිලින්ඩරාකාර කංකාල පේශි සෛල ශාකනය වෙන්නේ නැහැ. කංකාල පේශි පටකය ක්‍රියා කරන්නේ ඉච්ඡානුලව. ඒ කියන්නේ අපේ පාලනයට යටත්. ඒ කියන්නේ අපේ අත් දෙකේ, කකුල් දෙකේ, මුහුණේ මේ තියෙන සියලු පේශි කංකාල පේශි. ඒ වගේම මේ කංකාල පේශි වල විශේෂ ලක්ෂණයක් තියෙනවා. මේගොල්ලෝ ඉක්මනින් විඩාවටපත් වෙනවා. අපේ අතේ තියෙන මාංශ පේශි වන ද්විශීර්ෂ පේශිය අපි කියනවා බයිසෙප් මසල් එක කියලා. එහෙම නැත්නම් ත්‍රිශීර්ෂ පේශිය ට්‍රයිසෙප් මසල් එක. ඒ වගේම කකුලේ තියෙන පේශි, මුහුණේ තියෙන මේ සියලුම පේශි කංකාල පේශි කියන වර්ගයට අයිති වෙන්නේ. අපි ඊළඟට බලමු හර්ට් පේශි පටකය. අපි කියනවා කාඩියක් මසල් ටිෂු කියලා. මේ හර්ට් පේශි පටකය ඊටාම විශේෂිත සෛල වලින් හැදිච්ච ඊටාම විශේෂිත පේශි පටකයක්. මේක හම්බ වෙන්නේ මිනිසාගේ සහ පෘෂ්ඨවංශීන්ගේ හෘදයේ බිත්තියේ. හෘදයේ ඇත්තටම ගත්තොත් මැද බිත්තියේ හම්බ වෙන්නේ. අපි කියනවා මයෝකාඩියම් එක කියලා. මේ හෘදයේ මැද බිත්තියේ හම්බ වෙන පටකයට අපි කියනවා හර්ට් පේශි පටකය කියලා. හොඳයි. අපි දැන් බලමු හර්ට් පේශි පටකය ගැන. හර්ට් පේශි පටකයට අපි ඉංග්‍රීසියෙන් කියනවා කාඩියක් මසල් ටිෂු කියලා. මේ හර්ට් පේශි පටකය හැදිලා තියෙන්නේ හර්ට් පේශි සෛල එහෙම නැත්නම් හර්ට් පේශි තන්තු කියන සෛල වලින්. මේ හර්ට් පේශි සෛල ශාකනය වෙච්ච සෛල, මෙයාලා අතු බෙදිච්ච සෛල, ඒ වගේම ඒක න්‍යෂ්ටිකයි. එක න්‍යෂ්ටියයි තියෙන්නේ. ඒ වගේම හර්ට් පේශි සෛල ප්ලාස්මේ හරස් විලේක දක්නට ලැබෙනවා. ඒ කියන්නේ සෛලප්ලාස්මය අපැහැදිලි කණිකාමය සෛලප්ලාස්මයක් තියෙන්නේ හරස් විලේක තියෙන නිසා. මේ හර්ට් පේශි පටකය ඉතා විශේෂිත පටකයක්. මේ හර්ට් පේශි පටකය දක්නට ලැබෙන්නේ පෘෂ්ඨවංශීන්ගේ මිනිසා ඇතුළුව හෘදයේ පමණයි. හෘදයේ බිත්තියේ මැද ස්තරය නිර්මාණය කරන්නේ අපි කියනවා මයෝකාඩියම් එක කියලා. මැද ස්තරය නිර්මාණය කරන්නේ හර්ට් පේශි පටකයෙන්. හර්ට් පේශි සෛල දෙකක් එකට සම්බන්ධ වෙන ස්ථානය, හර්ට් පේශි සෛල දෙකක් එකට සම්බන්ධ වෙන ස්ථානයට අපි කියනවා අන්තරස්ථාපිත මඩල කියලා. මේ අන්තරස්ථාපිත මඩලක් කරහා හර්ට් පේශි සෛල දෙකක් එකිනෙකට සම්බන්ධ වෙනවා. ඒ වගේම විශේෂ දෙයක් තමයි මේ හර්ට් පේශි පටකයේ සංකෝචනය රිද්මය අනුකූලයි. මෙයා රිද්මයකට සංකෝචනය වෙන්නේ. ඒ වගේම මෙයා මිනිසාගේ හෘදය ගත්තොත් මිනිසා ඉපදුන දවසේ ඉඳලා මිය යන තෙක්ම අඛණ්ඩව වැඩ කරනවා. එක දිගට ක්‍රියාත්මක වෙන පටකයක්. නමුත් මෙයා කවදාවත් විඩාවටපත් වෙන්නේ නැහැ. ඒ වගේම හර්ට් පේශිය ක්‍රියාත්මක වීම සංකෝචනය වීම පාලනය කරන්නේ අනිච්ඡානුගව. හර්ට් පේශි පටකය අපිට හිතාමතා පාලනය කරන්න බෑ සංකෝචනය. හර්ට් පේශියේ සංකෝචනය ස්නායු පද්ධතියෙන් එන පණිවිඩයකින් තමයි පාලනය වෙන්නේ. හොඳයි. අපි ඊළඟට සලකලා බලමු ස්නායු පටකය පිළිබඳව. ස්නායු පටකය කියන්නේ පෘෂ්ඨවංශී ජීවීන්ගේ ශරීරයේ තියෙන ඉතාමත් වැදගත් පටකයක්. මේ ස්නායු පටකය නිර්මාණය වෙලා තියෙන්නේ ස්නායු සෛල හෙවත් නියුරෝන කියන ඒකක වලින්. එහෙනම් ස්නායු පටකය හැදිලා තියෙන සම්පූර්ණයෙන්ම නියුරෝන කියන සෛල එකතු වෙලා. අපි දැන් බලමු මේ නියුරෝනයක් කොයි වගේද කියලා. මේ නියුරෝනයක ප්‍රධාන කාර්යය, මේ ස්නායු පටකයේ ප්‍රධාන කාර්යය ආවේග සම්ප්‍රේෂණය කිරීම. මේ තියෙන්නේ නියුරෝනයක දල සටහනක්. මේ නියුරෝන සෛලයක් දිහා බලලා අපිට ප්‍රධාන කලාප දෙකක් අඳුරගන්න පුළුවන්. ඒකෙන් පළවෙනි කලාපය තමයි මෙන්න මේ කොටස. මේකට අපි කියනවා
සෛල දේහය කියලා. ඊගාව කොටස තමයි මේ සෛල දේහයෙන් හටගන්න මේ කෙඳි වගේ තියෙන ප්‍රසර. මේවට කියනවා සියල්ලටම කියනවා අපි ප්‍රසර කියලා. ප්‍රසර වර්ග දෙකක් තියෙනවා. එක ප්‍රසර වර්ගයක් තමයි මේ සෛල දේහය දිහාට පණිවිඩ අරන් එන කට්ටිය. මේගොල්ලෝ කරන්නේ එළියේ ඉඳලා සෛල දේහය වෙතට පණිවිඩ අරගෙන එනවා. අපි ඒවට කියනවා අනුශාකිකා කියලා. සෛල දේහයෙන් එළියට පණිවිඩ ගෙනියන එක්කෙනාට අපි කියනවා අක්ෂණය කියලා. මේ සෛල දේහය තරමක් අපැහැදිලි කණිකාමය ස්වභාවයක් තියෙන්නේ. සෛල දේහයේ මැද පැහැදිලි න්‍යෂ්ටියක් දක්නට ලැබෙනවා. ඒ වගේම සෛල ප්ලාස්මය තුල ඉන්ද්‍රිකා රාශියක් දක්නට ලැබෙනවා. උදාහරණයක් විදිහට රයිබෝසෝම, ගෝල්ගි දේහ, මයිටොකොන්ඩ්‍රියා මේ වගේ ඉන්ද්‍රිකා රාශියක් සෛල දේහය තුළ තියෙනවා. මේ අක්ෂණය කියන කලාපය, අක්ෂණය කියන්නේ සෛල දේහයෙන් එළියට පණිවිඩ ගෙනියන ප්‍රසරය. මේ අක්ෂණය කියන කලාපයේ තැන් තැන් වල අපිට දක්නට ලැබෙනවා මයලීන් කොපු. මේ මයලීන් කොපු ලිපිඩ වලින් හැදිච්ච ආවරණ, මේදමය ආවරණ. මේ මයලීන් කොපු පිහිටන්නේ පණිවිඩ ගෙනියන වේගය, ආවේග සම්ප්‍රේෂණ වේගය වැඩි කර ගැනීම සඳහා. ඒ වගේම මේ මයලීන් කොපු නැති ප්‍රදේශ, මේ අක්ෂණයේ හම්බ වෙනවා මයලීන් කොපු දෙකක් අතර කලාප. මේ මයලීන් කොපු දෙකක් අතර කලාපයට අපි කියනවා රැන්වියර් ගැටයක් කියලා. එක් නියුරෝනයක් ඊගාව නියුරෝනයට සම්බන්ධ වෙන්නේ උපාගමයක් හරහා. ඒ උපාගමයට සම්බන්ධ වෙන එක නියුරෝනයක අක්ෂණයේ කෙලවර අපි කියනවා උපාගම කුඩුම්බි කියලා. හොඳයි. තව වැදගත් දෙයක්. මේ මයලින් කොපු සහිත අක්ෂණ හරහා ආවේග සම්ප්‍රේෂණ වේගය තප්පරයට මීටර 120ක් පමණ වෙනවා. ඒ වගේම මයලින් කොපු නැත්තම් මේ අක්ෂණය වටා ආවේග සම්ප්‍රේෂණය කරන වේගය 10 ගුණයකින් අඩු වෙනවා. ඒ කියන්නේ තප්පරයට මීටර 12ක් පමණ තමයි මයලින් කොපු නැත්තම් ආවේග සම්ප්‍රේෂණය කරන වේගය දල වශයෙන්. හොඳයි. අපි දැන් බලමු මේ නියුරෝන වල කෘත්‍ය මොකක්ද කියලා. මේ නියුරෝන වල කාර්ය තමයි අපි දන්නවා අපේ සංවේදී ඉන්ද්‍රයන් වන ඇස, කන, දිව, නාසය සහ සම. මේ සංවේදී ඉන්ද්‍රයන් වලින් ලබා ගන්න ප්‍රතිග්‍රහණ සහ වෙනත් නියුරෝන වලින් ලබා ගන්න ප්‍රතිග්‍රහණ මධ්‍ය ස්නායු පද්ධතිය කරා රැගෙන යන්නේ නියුරෝන වලින්. ඒ වගේම මේ නියුරෝන වලින් තවත් නියුරෝන වලට මේ ආවේග සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. මධ්‍ය ස්නායු පද්ධතියේ ඉඳලා කාරක වෙතට, කාරක කියන්නේ අපේ පේශි. සිනිඳු පේශි වෙන්න පුළුවන්, කංකාල පේශි, හෘද පේශි. මේ පේශි වලට ආවේග සම්ප්‍රේෂණය කරන්නේ නියුරෝන හරහා. එම නිසා මේ නියුරෝන කරන කාර්ය අනුව අපි වර්ග තුනකට බෙදනවා. එයින් පළවෙනි වර්ගය තමයි සංවේදක නියුරෝන කියලා කියන්නේ. දෙවෙනි වර්ගය අන්තර්හාර නියුරෝන, තුන්වෙනි වර්ගය චාලක නියුරෝන. හොඳයි. අද අපි සාකච්ඡා කරේ සත්ව පටක පිළිබඳව. මම හිතනවා මේ පාඩම ඔයගොල්ලන්ට ඉතා හොඳින් පැහැදිලි වෙන්න ඇති කියලා. ඒ වගේම 9, 10, 11 වසර සඳහා සිද්ධාන්ත ඔන්ලයින් පන්තිය මෙම දෙසැම්බර් 13 වෙනි ඉරිදා ආරම්භ වෙනවා. මෙම පන්තියට සහභාගී වීම සඳහා ඔබත් අදම තිරේ දිස්වන අංකයට කෙටි පණිවිඩයක් එවලා ලියාපදිංචි වෙන්න. සියලු දෙනාටම ස්තුතියි.